අයිබෝවන්. ඔන්න අද මම එනවා තවත් ප්‍රොනන්සියේෂන් පාඩමක් අරගෙන. ඔබට ඔබේ පෞරුෂය වැඩි දියුණු කරගන්න අවශ්‍ය නම් මේ channel එක ඔබටමයි. තවත් පරක්කු නොකර subscribe කරන්න. මොකද ගොඩක් අය උගන්වන්නේ නැති, පාසලෙත් උගන්වන්නේ නැති ඒ ජීවිතේ දිනන්න, ජීවිතේ ජය ගන්න වඩාත්ම වැදගත් වෙන කරුණු සහ හැකියාව වර්ධනය කරගන්න හැටි ගැන තමයි මේ channel එකෙන් අපි කතා කරන්නේ. ඉතින් අද අපි බලමු ස්වදේශීය ඉංග්‍රීසි කථකයෙකු. ඒ කියන්නේ මේ native speaker කෙනෙක් කතා කරන දේවල් පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් ඒ විදිහට කතා කරන්නත් ඔබට මම මේ පාඩමෙන් උගන්වනවා. ඉතින් ලස්සනට ප්‍රොනන්සියේෂන් හදාගෙන චතුරව කතා කරනකොට ඔබගේ පෞරුෂයට අනිත් අයට නැති අමුතු එළියක් ලැබෙනවා. එහෙම නේද? ඒකෙන් වෙන්නේ අනිත් අය ඔයාව වැඩියෙන් විශ්වාස කරන්නත්, ඔයාව අනුගමනය කරන්නත් පෙළඹෙන එක. උන්න හැබැයි වරදවා නම් වටහා ගන්න එපා. ප්‍රොනන්සියේෂන් කියන්නේ අපේ අධ්‍යාපන මට්ටමවත්, බුද්ධි මට්ටමවත් මනින මිම්මක් නම් නෙමෙයි. මේ ප්‍රොනන්සියේෂන් කියන දේ ඔබගේ දියුණුවට බාධාවක් නම් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ඉංග්‍රීසි දෙවෙනි බස ලෙස කතා කරන මේ අපිට මේ දේ ගොඩක් අදාළ වෙන්නේ නැහැ. ඔන්න මම මේ පාඩම කරන්නේ මේ ගැන දැනගන්න ඕන අයට කරන උදව්වක් ලෙස මිසක් මේ දේ මෙහෙම විය යුතුමයි, මේ දේ නැත්තම් ඔබෙන් වැඩක් නැහැ කියලා කියන්න නෙමෙයි. ඉතින් මොකද මමත් ස්වදේශික කථකයෙක් නෙමෙයිනේ. මමත් ඔයාලා වගේම 100%ක්ම ලාංකිකයි. මගේ මව් බසත් සිංහලම තමයි. ඉතින් ඔය එක කාලෙක මම ඔස්කා වයිල්ඩ්ගේ නාට්‍යයක චරිතයක් නිරූපණය කරනකොට, ඒ කියන්නේ මම ස්පීච් ඇන්ඩ් ඩ්‍රාමා විභාගයකට පෙනී සිටිනකොට රිසීව් ප්‍රොනන්සියේෂන් ගැන ටිකක් ගැඹුරින් හදාරලා මගේ ඇක්සන්ට් එක ඒ විදිහට මම හදාගත්ත තමයි. ඒ නම් හැබැයි මේ විභාගය පාස් වෙන්න ඕන නිසා. ඊට පස්සේ නම් එහි භාවිතාවක් නම් තිබ්බේ නැහැ. ඒ නිසා ඉතින් නැවතත් මම මගේ සිංග්ලිෂ් ඇක්සන්ට් එකටම මම පුරුදු වුණා. ඉතින් මමත් සර්ව සම්පූර්ණ නැහැ. හැබැයි මේ පිළිබඳව මගේ තියෙන උනන්දුව නිසාම වගේම පෞරුෂත්වයට පොඩි එළියක් ලැබෙන නිසාමත් සංනිවේදන ක්‍රියාවලියේදී ඉතාමත් වැදගත් වෙන නිසාමත් මම ඉගෙන ගත්ත ටික ඕගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් ඒකත් හිතේ තියාගෙනම අද පාඩමට යමු. මම ගිය සතියේ ඔයගොල්ලන්ට කියලා දුන්නා word stress ගැන හා ඒ stresses හොයාගන්න හැටි. අද මම කියලා දෙන්නම් sentence stress ගැන. A sentence stress is the pattern of stressed and unstressed words across a sentence. ඒ කියන්නේ දැන් අපි ඉංග්‍රීසි වාක්‍යයක් ගත්තාම සමහර වචන වලට අපි බර දාලා කියනවා. සමහර වචන අපි එහෙම බර දාලා කියන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් ඒක නිකන් උඩින් පල්ලෙන් වගේ කියනවා. එතකොට මේ බර දාලා කියන වචන තමයි මේ stressed words කියලා කියන්නේ. එතකොට නිකන් උඩින් පල්ලෙන් වගේ කියන වචන වලට අපි කියනවා unstressed words කියලා. ඉතින් අපි බලමු කොහොමද ඉංග්‍රීසි වාක්‍යයක stressed සහ unstressed වචන හෝ ඒ syllables හොයාගන්න හැටි. මම ගිය සැරේ කියලා දුන්නා වචනයක stresses හොයාගන්න හැටි. එක එක වචනවල එක එක විදියට තමයි stresses වැටෙන්නේ. දැන් අද අපි බලමු වාක්‍යයකම මේ වචනවලට කොහොමද stress එක යෙදෙන්නේ කියලා. එක එක වාක්‍යවල එක එක වචනවලට තමයි stress එක යෙදෙන්නේ. ඒ කියන්නේ ඒ අර බර යෙදෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. ඔන්න මෙතනදී හරි අපූර්ව වෙනසක් තියෙනවා අපේ සිංහල හා ඉංග්‍රීසි භාෂා උච්චාරණය කරනකොට. අපි මේ වාක්‍ය අරන් බලමු. මම කොළඹ යනවා. ඕගොල්ලෝ හොඳට ඔන්න සවන් දෙන්න. අපි මේ හැම අකුරකටම එකම බරක් හෝ වේට් එකක් යොදනවා නේද? ඒකම ඉංග්‍රීසියෙන් කිව්වොත් I am going to Colombo. එතනදී අපි එක එක සිලබල් එකට වෙනස් බරවල් යොදනවා. අපි going කියන වචනයට වැඩි බරකුයි am, to වගේ මේ පොඩි වචන වලට අඩු බරකුයි දෙනවා. ඒ වගේම පොඩ්ඩක් හිතන්න අපි ස්වදේශික ඉංග්‍රීසි කථිකයෙක් වගේ මෙහෙම ස්ට්‍රෙස් දිදී සිංහල වාක්‍ය කියන්න ගියා නම් අපිට කියන්න වෙන්නේ මම කොළඹ යනවා.
තමයි කියන්න වෙන්නේ. ඉතින් ඒක නිකන් එක්තරා ආකාරයක විහිළුවක් වගේ නේද? ඒ වගේම හැම සිලබල් එකටම අපි ස්ට්‍රෙස් දීදී ඉංග්‍රීසි වාක්‍යයක් කියන්න ගියොත් එතකොට කොහොමද ඇහෙන්නේ? මෙන්න මෙහෙමනේ ඇහෙන්නේ. I am going to Colombo. හරි. ඒත් ඔයගොල්ලෝ හොඳට අහගෙන ඉන්න එංගලන්ත ජාතිකයෙක් හෝ ඇමරිකානු ජාතිකයෙක් හෝ මේ ඉංග්‍රීසි ස්වදේශීයව කතා කරන කෙනෙක් එහෙමද කතා කරන්න කියලා නෑ නේද? ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට එක එක සිලබල්ස් වලට වෙනස් බර යොදමින් තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඒගොල්ලෝගේ මනස හැදලා තියෙන හැටි. ඉතින් අපි දැන් මම කොළඹ යනවා කියන එක අපි සාමාන්‍යයෙන් හැම අකුරටම බරක් යොදනවා. මම අපි කියන්නේ නෑනේ මම කියලා අපි කියන්නේ නෑ. අපි කියන්නේ මම කොළඹ යනවා. නේ? අපි කතා කරනකොට නිකන් කතා කරනකොට අපි කියන්නේ මම කොළඹ යනවා. එහෙමනේ කියන්නේ. ඉතින් අපි කියන්නේ නෑනේ මම කොළඹ යනවා. එහෙම අපි කතා කරන්නේ නෑ. මොන හැබැයි ඉංග්‍රීසි ජාතිකයෙක් කොහොමද ඔක කියනවා නම් කියන්නේ? එයා කියන්නේ අන්න එහෙම තමයි. මම කොළඹ යනවා. මොකද එයා සාමාන්‍යයෙන් එයාට තියෙනවා මේ එයාගේ මනස හැදිලා තියෙන්නේ මේ එක එක වචන වලට එක එක මේ වචන වලට නෙමෙයි එක එක මේ වචන වල කොටස් වලට අපි කියන්නේ සිලබල්ස් කියලා. ඔන්න සිලබල්ස් පාඩම ගැන දැනගන්න නම් මම ඊට කලින් කරලා තියෙනවා සිලබල්ස් ගැන පාඩමක්. ඒකට යන්න ඒකේ link එක තියෙනවා description box එකේ. ඉතින් ඔන්න කොහොමද ඒගොල්ලෝ කියන්නේ? ඔයා කෑවද? ඔයා බිව්වද? ඔයාට කොහොමද? එහෙමනේ ඒගොල්ලෝ කතා කරන්නේ නේද? ඉතින් ඒක ඇත්තටම හරිම හුරතල් ඒක අහගෙන ඉන්නකොටත් ඒ වුණාට අපි සාමාන්‍යයෙන් අපේ භාෂාවේ එහෙම කතා කරන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් සිංහල කතා කරනකොට අපි හැම අකුරකටම හැම අපේ ඔයගොල්ලෝ හොඳට හිතලා බැලුවොත් අපේ හැම අකුරක්ම සිලබල් එකක්. ඒ කියන්නේ අපේ සිංහල භාෂාවේ හැම අකුරක්ම සිලබල් එකක් විදිහට තමයි අපි ගණන් ගන්නෙ. ම කියන එක සිලබල් එකක්. ම කියන එක තව සිලබල් එකක්. ඉතින් අන්න ඒ වගේ ඒ සිලබල්ස් වලට බර දීදී තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. ඉතින් ස්වදේශීයව ඉංග්‍රීසි කතා කරන කෙනෙක් නම් එහෙම කතා කරන්නේ නැහැ. එයා කියන්නේ එයා සාමාන්‍යයෙන් එයාගේ ඉංග්‍රීසි භාෂාවෙන් එයා කතා කරනවා නම් එයා කියන්නේ I am going to Colombo. හොඳට අහගන්න I am going to Colombo. සමහරක් වෙලාවට මේ am to කියන වචන අපිට ඇහෙන්නේවත් නැහැ. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කියන්නේ I'm going to Colombo. I'm going to Colombo. to කියන වචනේ ඒගොල්ලෝ කියන්නේත් නැහැ. ච වගේ වචනයක් තමයි අපිට ඒ වගේ සද්දයක් තමයි සාමාන්‍යයෙන් ඇහෙන්නේ. ඉතින් දැන් ඕගොල්ලන්ට තේරෙනවා නේද? ඇයි මේ අපිට ඒගොල්ලෝ කියන දේවල් තේරෙන්නේ නැත්තේ කියලා? ඒ මොකද ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳලම ඒ කියන්නේ ඒගොල්ලෝ භාෂාව තෝරන කාලේ ඉඳලම ඔය සිලබල්ස් වලට බර දීදී එක බරවල් දීදී තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඉතින් අපි එහෙම කරන්නේ නැහැනේ. දැන් මම සාමාන්‍යයෙන් මගේ ක්ලාස් එකේ මම ඉස්සලාම අපේ බබාලට කියලා දෙන්නේ it is a bat, it is a ball. ඔන්න ඔය වාක්‍ය කාණ්ඩ තමයි අපි ඉස්සලාම කියන්නේ. ඉතින් ඕක හරිම ලස්සනයි. ඒගොල්ලෝ කියනවා අහන් ඉන්න පොඩි ළමයි. ඉතින් ඒගොල්ලෝ කියන්නේ it is a bat. ඔන්න ඕක තමයි ඒගොල්ලෝ කියන්නේ. it is a ball. ඔය විදිහට තමයි ඒගොල්ලෝ කියන්නේ සාමාන්‍යයෙන් හැම සිලබල් එකටම. ඉතින් මේ ළමයි පොඩි ළමයිනේ නේද? ඒගොල්ලෝ මේ අවුරුදු 6 7 ළමයි. ඉතින් ඒගොල්ලෝ දන්නවද මේ සිලබල්ස් වලට බර දෙන දේවල්? ඒගොල්ලෝ ඒව දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ අපේ සිංහල භාෂාව විදිහට තමයි ඒගොල්ලෝ ඉංග්‍රීසි භාෂාවෙත් වචන හසුරුවන්නේ. ඉතින් ඒගොල්ලෝ කියන්නේ it is a bat, it is a ball, it is a bell. ඔන්න ඔය වගේ සින්දුවක් වගේ තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ඒ වුණාට ඊට පස්සේ අපි හිමින් ඒගොල්ලන්ට කියලා දෙනවා ඉංග්‍රීසි භාෂාව එහෙම භාෂාවක් නෙමෙයි. හැම වචනටම අපි බර දෙන්නේ නැහැ. අපි සමහර වචන වලට විතරක් බර දෙනවා. සමහර වචන අපි කියන්නෙත් නැහැ කියලා. ඒ කියන්නේ දැන් බලන්න it is කියන එක අපි කියනවා it's කියලා කියන්නේ කියලා. ඉතින් එතකොට බලන්න is කියන වචනෙන් කිසිම වැඩක් නැහැ නේද කියලා. ඒ වුණාට අර s શબ્දය විතරක් ඇත්තටම ඒ වචනේ s શબ્දයෙන් විතරයි වැඩක් තියෙන්නේ. ඉතින් අපි කතා කරන්නේ එතකොට it's a ball, it's a bell. ඒත් අපි it කියන වචනේ අපි ස්ට්‍රෙස් කරන්නේ නැහැ. අපි කියන්නේ it's a bat, it's a ball, it's a bell. ඔන්න ඊට පස්සේ හිමින් අපි මේ පොඩි බබාලට කියලා දෙනවා it is a bat වෙනුවට it's a bat, it's a ball. ඒ විදිහට කියන්න. ඉතින් ඔන්න ඕක තමයි අපේ මේ සිංහල භාෂාවේ ඉංග්‍රීසි භාෂාවේ මේ ස්ට්‍රෙසර්ස් වල තියෙන වෙනස. ඔන්න මූලික වෙනස තමයි අපි සිංහල භාෂාවේදී
හැම අකුරක්ම හැම සිලබල් එකක්ම සාමාන්‍යයෙන් අපේ හැම සිලබල් එකක්ම එක අකුරකට සමානයි. හැම අකුරක්ම හැම සිලබල් එකක්ම අපි ස්ට්‍රෙස් කරනවා. මම කොළඹ යනවා. මම දැන් යනවා. මම හෙට යනවා. අපි කියන්නේ නෑනේ මම හෙට යනවා. අපි කියන්නේ මම හෙට යනවා. මම හෙට කොළඹ යනවා. ඒකම අපිට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්න වෙන්නේ I'm going to Colombo tomorrow. I'm going to Colombo tomorrow. නේද? අපිට කියන්න බෑ I am going to Colombo tomorrow. එහෙම අපි කියන්නේ නෑ. නේද? ඉතින් අපිට මේ දෙක පොඩ්ඩක් බැලන්ස් කරන්න ටිකක් අමාරුයි. මොකද අපි භාෂාව හසුරවන විදිය වෙනස්. ඉංග්‍රීසි භාෂාව හසුරවන අය ඒක ඊට වෙනස් විදිහකට කරන්නේ. ඔන්න ඒකම නිසා තමයි අපිට ඒගොල්ලෝ කියන දේ තේරෙන්නේ නැත්තේ. ඉතින් මම ඕගොල්ලන්ට කියලා දෙන්නම් දැන් කොහොමද මේක තේරුම මේගොල්ලෝ කියන මේ වචන තේරුම් ගන්න කියලා. ලේසිම ක්‍රමය තමයි මේගොල්ලෝ බර දාන වචන තියෙනවනේ ස්ට්‍රෙස් කරන වචන තියෙනවනේ. අන්න ඒ වචන තමයි වාක්‍යයක බොහොම වැදගත් වචන. වෙන වචන ඒගොල්ලෝ ස්ට්‍රෙස් කරන්නේ නැහැ. වැදගත් නැති වචන ඒගොල්ලෝ ස්ට්‍රෙස් කරන්නේ නැහැ. වැදගත් වචන පමණයි ඒගොල්ලෝ ස්ට්‍රෙස් කරන්නේ. ඔන්න ඕක හොඳට ඔලුවට ගන්න. වැදගත් නැති වචන ඒගොල්ලෝ ස්ට්‍රෙස් කරන්නේ නැහැ. වැදගත් වචන පමණයි ස්ට්‍රෙස් කරන්නේ. ඉතින් අපි බලමු මොනවද මේ වැදගත් වචන මොනවද මේ වැදගත් නැති වචන කියලා. ඔන්න අපි සිංහල කතා කරනකොට නම් හැම වචනයක්ම හැම සිලබල් එකක්ම වැදගත්ද නොවැදගත්ද ඔය මුකුත් නැහැ. සේරම ස්ට්‍රෙස් කරනවා. හැබැයි ඒගොල්ලෝ එහෙම කරන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ වැදගත් වචන හෝ වැදගත් සිලබස් පමණක් ඒගොල්ලෝ ස්ට්‍රෙස් කරන එක. ඉතින් අපි බලමු මොනවාද මේ වැදගත් වචන මොනවාද මේ වැදගත් සිලබස් මොන වචනද අපි ස්ට්‍රෙස් කරන්න ඕනේ මොන වචනද අපි ස්ට්‍රෙස් කරන්න ඕනේ නැත්තේ කියලා අපි දැන් හිමින් ඉගෙන ගමු. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට ටිප්ස් ටිකක් දෙන්නම් කොහොමද මේ දේවල් අපි දියුණු කරගන්නෙත් කියලා. ඔන්න මම මේ ඩිස්ක්ලේම් එක නැවත නැවතත් කරනවා. ඒ තමයි මම මේ පාඩම කරන්නේ මේ ගැන දැනගන්න කැමති අයට ඉගෙන ගන්න පමණයි නැතුව මේ කාගේවත් භාෂා විලාශයක් කතා කරන විලාශයක් පහත් කරන්න නෙමෙයි. ඉතින් ගොඩක් වෙලාවට මේ ප්‍රොනන්සියේෂන් පාඩම් කරනකොට ගොඩක් අය ඔෆෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතනවා මේ මම මේ කතා කරන විදිය වැරදි නේද? මම පහත් නිසාද මට මෙහෙම කතා කරන්න බැරි? ඔන්න ඔය වගේ දේවල් හිතෙනවා. එහෙම හිතෙන්න නම් කිසිම උමනාවක් නැහැ. මොකද පෞද්ගලිකව මමත් මගේ මව් භාෂාවත් සිංහල. ඉතින් මම මේ රිසීව් ප්‍රොනන්සියේෂන් ගැන මම ටිකක් ඉගෙන ගත්තා. ඒ මගේ විභාගයක් කරන්න. ඉතින් ඒ දේවල් ඔයගොල්ලන්ට පොඩ්ඩක් කියලා දෙන්න තමයි මම හදන්නේ. ඉතා සරලව නැතුව මේ ලොකුවට විද්‍යානුකූලව මම උගන්වන්නේ නැහැ. මම ඉතා සරලව මම දන්න දේ ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් අපි මේ සිංහල භාෂාව accentual syllabic language එකක් නෙමෙයි. ඒ කියන්නේ අපි එක එක වචන වලට එක එක syllables වලට accent එකක් දීදී බරක් දීදී අපි කතා කරන්නේ නැහැ. ඉතින් ඒ දේ මටත් අදාළයි. මොකද මගේ මව් භාෂාවත් සිංහල නිසා. ඉතින් ඒක හින්දාම තමයි මම මේ පොඩ්ඩක් ඔයගලන්ට කියලා දෙන්නේ මේ ඉංග්‍රීසි භාෂාව මේ accentual syllabic භාෂාවක් නිසා ඒක හසුරුවන්නේ කොහොමද කියලා. ඉතින් ඒකෙන් කහවවත් කාගේවත් කතා විලාශයක් පහත් වෙනවා කියලා සලකන්න එපා. මොකද මමත් ඒ ගණයටයි එතකොට වැටෙන්නේ. ඉතින් එහෙම හිතනවා නම් ඉතින් මගේ කතා විලාශයත් පහත් කියලා තමයි අපිට සලකන්න වෙන්නේ. ඉතින් එහෙම නැතුව අපි මේක ගැන මේ ඉගෙන ගන්න තැනක ඉඳන් කතා කරමු. නැතුව මේ එක එක්කෙනාව ජජ් කරන තැනක ඉඳන් නෙමෙයි. හරි, දැන් අපි යමු පාඩමට. ඔව්. දැන් sentence stress එකක් හැමතිස්සෙම situation එක. ඒ කියන්නේ situation කියන්නේ අපි මේ ඉන්න තත්ත්වය අනුව වෙනස් වෙනවා. ඔන්න අපි මේ sentence එක ගමු. I want the red book. ඔන්න ඔය sentence එක අපිට එක එක වචන එක එක විදිහට අපිට ස්ට්‍රෙස් කරන්න පුළුවන් මේ සිටුේෂන් එක හැටියට. ඒ කියන්නේ ඔන්න මෙතනදි මම කියනවා I want the red book. ඔන්න කමලට නෙමෙයි මටයි ඕනේ red book එක. right? so I want the red book. ඉතින් එතකොට අපි I වලට ස්ට්‍රෙස් එක දානවා. ඉතින් මෙන්න මෙතන බලමු I want the red book. ඔන්න මට මේ රතු පාට පොත මට ඕනේ. මේ මට එක පේන්නේ නැහැ. මට මේක දැන්මම ඕනේ. කියලා කියන්න අපිට කියන්න පුළුවන් I want the red book කියලා කියන්න. ඒ වගේම මෙන්න මෙතන I want the red book, not the yellow one. I want the red book. ඔන්න මට රතු පාට පොතයි ඕනේ. මට වෙන වෙන පොත් ඕනේ නෑ. මට රතු පාට පොත දෙන්න.
ඔය එතනදී අපි I කියන එකටවත් want කියන එකටවත් book කියන එකටවත් අපි stress එක දාන්නේ නැහැ. අපි මේ red කියන වචනෙට තමයි stress එක දාන්නේ. ඊට පස්සේ බලන්න I want the red book not the red pen. ඔන්න මට මේ රතු පාට පොතයි අවශ්‍ය නැතුව පෑන නෙමෙයි. ඉතින් එතකොට අපි book කියන වචනේ තමයි මෙතනදී stress කරන්නේ. ඉතින් බලන්න මේ ස්ට්‍රෙස් කරන්න පුළුවන් නේද එක එක ක්‍රමයට. හැබැයි මේ හැම ස්ට්‍රෙස් කරන ක්‍රමය මේ අපේ සිටුේෂන් එකට අදාළයි. මෙහෙම කියන්න පුළුවන්. I want the red book. 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 ඔන්න ඔය අපි ස්ට්‍රෙස් කරපු විදි හතරක් නේද ඒක. ඉතින් ඒ කන්ටෙක්ස්ට් එකට අනුව කියන්නේ සිටුේෂන් එකට අනුව තමයි අපි ඒ ස්ට්‍රෙස් කරේ. there are many ways we can stress a word. ඒ කියන්නේ අපිට ස්ට්‍රෙස් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. By saying a word louder. හයියෙන් ඒ වචනය කීමෙන් අපිට ස්ට්‍රෙස් කරන්න පුළුවන්. ඒ වගේම by stretching the vowels in the word. ඒ කියන්නේ ප්‍රාණාක්ෂර තියෙන්නේ. ඒතකොට ඒ ප්‍රාණාක්ෂර පොඩ්ඩක් ඇදලා කිව්වහමත් අපිට පුළුවන් ඒක ස්ට්‍රෙස් කරන්න, ඒ වචනේ ස්ට්‍රෙස් කරන්න. ඔන්න බලන්න I want the red book. ඒතකොට want කියනකොට අර ඕ සද්දේ ඇදෙනවා. ඉතින් අන්න ඒ විදිහටත් අපිට ස්ට්‍රෙස් කරන්න පුළුවන්. හැබැයි මේ ක්‍රම දෙක තමයි මූලිකම ක්‍රම දෙක. හැබැයි තව ගොඩාක් ක්‍රම තියෙනවා අපිට ස්ට්‍රෙස් කරන්න. And many more ways which we will discuss during the next lesson. එතකොට එන සතිය අපි බලන්නේ මේ ස්ට්‍රෙස් කරන්න විදි ගැන තමයි අපි එන සතිය බලන්නේ. ඉතින් මෙතන I want the red book. I want the red book. කියලා කියනවා නම් එතකොට I කියන එක අපිට ඔන්න ස්ට්‍රෙස් කරන්න පුළුවන්. මේ මටයි ඕනේ. මේ වෙන වෙන අයට මේ මටයි ඕනේ. ඉතින් බලන්න I කියන එක අපිට හයියෙන් කියන්න පුළුවන්. ඒ වගේම අපිට පොඩ්ඩක් මේක ඇදලා කියන්න පුළුවන්. I want the red book කියලා. එක්කෝ I want the red book. Give me the red book. ඉතින් හයියෙන් වගේම මේ vowel එක පොඩ්ඩක් ඇදලා ඔන්න අපි කියනවා එතන. ඉතින් ඕක මේ පොඩි උදාහරණයක් විතරයි මම දුන්නේ. දැන් අපි බලමු මොන වචනද අපි සාමාන්‍යයෙන් ස්ට්‍රෙස් කරන්නේ, මොන වචනද අපි සාමාන්‍යයෙන් ස්ට්‍රෙස් කරන්නේ නැත්තේ කියලා. අපි සාමාන්‍යයෙන් ස්ට්‍රෙස් කරන්නේ we normally stress words that give us information. ඉතින් ඇත්තනේ නේද බොහෝම වැදගත් වචන තමයි අපි ස්ට්‍රෙස් කරන්නේ සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවේ. ඉතින් අර information words. ඔන්න බලමු මොනවද මේ information words කියලා. nouns. ඒ කියන්නේ නාම පද. It's a bat. ඔන්න bat කියන වචනේ අපි ස්ට්‍රෙස් කරනවා. It's a bat. He is the principal of the school. අපි කියන්නේ නෑ he is the principal of the school. එහෙම කියන්නේ නෑ. He is the principal of the school. ඒ වගේම there is a park near the Gampa hospital. බලන්න මේ දෙකම nouns නේ. park, Gampa hospital ඔය සේරම nouns නාම පද. ඒකට අපි කියන්නේ there is a park near the Gampa hospital. ඒ වගේ. ඊළඟට අපි ස්ට්‍රෙස් කරන්නේ verbs. ඒ කියන්නේ ක්‍රියාපද. ඔන්න I am going to Colombo. අපි කියන්නේ නෑ I am going to Colombo. එහෙම කියන්නේ නෑ. I am going to Colombo. ඒතර Colombo කියන එකත් අපි ස්ට්‍රෙස් කරනවා. මොකද ඒක නාම පදයක්. ඉතින් දැන් අපි මේ going කියන එක විතරක් ගැන බලමු. මොකද මේ අපි කතා කරන්නේ verbs ගැන. ක්‍රියාපද ගැන. I am going to Colombo. ඒ වගේම I like to dance. I like to dance. අපි කියන්නේ I like to dance. එහෙම කියන්නේ අපි කියන්නේ I like to dance. ක්‍රියාපද. Why is he running along the road? Why is he running along the road? ඒතර running කියන එක අපි ස්ට්‍රෙස් කරනවා. ඔන්න adjectives. නාම විශේෂණ. He is very rude. He is very rude. She is the most beautiful actress in the world. world කියන එකත් අපි සාමාන්‍යයෙන් ස්ට්‍රෙස් කරනවා. මොකද ඒක noun එකක් හින්දා. actress කියන එකත් ස්ට්‍රෙස් කරනවා noun එකක් හින්දා. ඒ වගේම adjective එක මේ beautiful adjective එකත් අපි ස්ට්‍රෙස් කරනවා. adverbs කොහොමද ඒක කියන්නේ? Do your homework daily. Do your homework daily. And they lived happily ever after. And they lived happily ever after. එතකොට මේ lived කියන එකත් අපි ස්ට්‍රෙස් කරනවා. මොකද ඒක verb එකක් හින්දා. ඉතින් ඒත් happily කියන එකත් අපි ස්ට්‍රෙස් කරනවා adverb එකක් හින්දා. And they ever after. අපි ස්ට්‍රෙස් කරන්න යන්නේ නෑ. මොකද ඒවා information words නොවන නිසා. ඊට පස්සේ අපි බලමු
සාමාන්‍යයෙන් මෙන්න මේක සාමාන්‍යයෙන් අපි කරන දේවල්. හරිද? මේ ඉස්සෙල්ලා කතා කරේත් සාමාන්‍යයෙන් කරන දේවල්. සාමාන්‍යයෙන් අපි ස්ට්‍රෙස් කරන වචන. හැබැයි නැවත නැවතත් මම කියන්නේ මේ ස්ට්‍රෙස් කරන විදිහ නම් සිටුේෂන් එකෙන් සිටුේෂන් එකට වෙනස් වෙනවා. ඔන්න අපි මේක බලමු. We normally don't stress articles. The and වගේ මේ පොඩි පොඩි වචන අපි ඒවා අපි ස්ට්‍රෙස් කරන්නේ නැහැ. අපි නිකන් කියනවා it's a bat. She is the accountant. This is an orange. ඉතින් අපි කියන්නේ නෑ it's a bat. එහෙම කියන්නේ. It's a bat. She is the accountant. අපි කියන්නේ she is the accountant. එහෙම කියන්නේ. She is the accountant. This is an orange. This is an orange. එහෙම කියන්නේ නෑ. This is an orange. and කියන එක ඇත්තටම ගණන් ගන්නවත් නැතුව නිකන් උඩින් පල්ලෙන් තමයි අපි කියන්නේ. ඒ වගේම pronouns. ඔන්න මේ pronouns I, she, he. ඔන්න ඒ වගේ pronouns අපි වැඩි ගණන් ගන්නේ නැහැ. I love you. I love you. අපි කියන්නේ I love you. එහෙම කියන්නේ I love you. love කියන එක අපි stress කරන්න ඕනේ. මොකද ඒක ක්‍රියාපදයක් හින්දා. ඉතින් I කියන එකයි you කියන එකයි අපි වැඩි stress කරන්නේ නැහැ. එතන තීරි ගහලා නැහැ මම. ඒ උනාට ඒකත් බලපානවා you කියන එක pronoun එකක් නිසා. She drinks orange juice. She drinks orange juice. එතකොට she කියන එක අපි ගණන් ගන්නේ නැහැ. මේ ඉරි ගහලා තියෙන කළු පාටින්. ඒ කියන්නේ අපි ගණන් ගන්නේ නැහැ කියන එක. රතු පාටින් තමයි අපි ඉරි ගහලා තියෙන්නේ ස්ට්‍රෙස් කරන ඒවා. ඉතින් ඒ කලින් මම කතා කරපු ඒවා. ඔන්න. අනිත් එක තමයි අපි වැඩි ගණන් ගන්න ඇති වචනයක් තමයි prepositions. يعني it's in the bag. It's in the bag. He is above all. He is above all. එතකොට මේ it's කියන ඒවා සේරම අපි ස්ට්‍රෙස් කරන්නේ නැහැ. he කියන ඒවා මුකුත් අපි ස්ට්‍රෙස් කරන්නේ නැහැ. ඊට පස්සේ මේ auxiliary verbs ඒ කියන්නේ am, is, was, will be, did, does ඔන්න ඔය වගේ වචනත් අපි වැඩි ස්ට්‍රෙස් කරන්නේ නැහැ. I am a student. He is an accountant. She was wearing a t-shirt. එතකොට මේ wearing t-shirt ඔන්න ඕවා අපි ස්ට්‍රෙස් කරනවා. ඒ වුණාට මේ was කියන වචනේ අපි ස්ට්‍රෙස් කරන්නේ නැහැ. අපි මං හිතන ගොඩක් සිංහල අපි ඒක ස්ට්‍රෙස් කරනවා. අපි කියනවා I was wearing. I was කිය අපි ඒක ස්ට්‍රෙස් කරනවා ගොඩක්. ඉතින් ඇත්තටම ඒක ස්ට්‍රෙස් කළ යුතු වචනයක් නෙමෙයි. I was wearing. I was wearing. යා නිකන් කියන්නේ he was wearing. He was wearing. ඒතර wearing කියන එක තමයි අපි ස්ට්‍රෙස් කරන්නේ. He was කියන එක අපි ඇත්තටම මේ ඇහෙන්නෙත් නැති තරම් නේද? He was wearing. හරි. ඊට පස්සේ he will be late. He will be late. They have been gone. They have been gone නෙමෙයි. They have been gone. Gone කියන එක තමයි අපි ස්ට්‍රෙස් කරන්නේ. ඒක verb එකක් නිසා. Did he do that? අපි කියන්නේ did he do that? එහෙම කියන්නේ. Did he do that? Does she play the piano? අපි නිකන් කියන්නේ does she play the piano? Does she play the piano කියලා කියන්නේ piano එකයි play කියන වචන ඒ දෙක තමයි අපි ස්ට්‍රෙස් කරන්නේ. Does she play the piano? ඒ වගේ. Conjunctions. He ate bread and butter. දැන් මේ and කියන වචනෙට වචන ගැන මම කියලා දෙන්නම්. ඒකේ තියෙනවා මේ sure කියලා කොටසක්. ඒක ගැනත් මම කතා කරන්න. neutral vowel කියලා කොටසක් තියෙනවා මේ පාඩමේ. ඒක ගැන අපි ඊළඟ ඉදිරි පාඩම් වලදී කතා කරමු. ඉතින් ඒකෙන් හින්දා අපි මේ and කියන වචනේ වැඩි ස්ට්‍රෙස් කරන්නේ නැහැ. He ate bread and butter. For how long are you going to stay here? For how long? How long? ඔන්න ඒක නම් ඔන්න ස්ට්‍රෙස් කරනවා. going කියන වචනේ ස්ට්‍රෙස් කරනවා. හැබැයි මේ for to ගොඩක් වෙලාවට අපි මේ සිංහල කතා කරන අය for කියන වචනේ ගොඩාක් අදිනවා. For how long කියලා තමයි කියන්නේ. ඒත් අපි කියන්න ඕනේ හරිනම් for how long? For how long? Are you going to? Are you going to නෙමෙයි. Are you going to? Are you going to නෙමෙයි. Are you going to stay here? හරි ඊට පස්සේ but why did he do that? මේක but why did he do that නෙමෙයි. But why did he do that? Why කියන එක තමයි අපි සාමාන්‍යයෙන් ස්ට්‍රෙස් එක දාන්නේ. I like him because ඔන්න because කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඉතින් අපි මේ because කියලා කියන්නේ නෑ. because කියලා තමයි අපි කියන්නේ. ඒකත් අර sure කියන පාඩමට, ඒ කියන්නේ neutral vowel කියන පාඩමට අදාළ පාඩමක්. ඒක ගැන මම පස්සුවට කතා කරන්නම්. ඉතින් මේ because කියන වචනේත් අපි ස්ට්‍රෙස් කරන්නේ නෑ. I like him because නිකන් කියන්නේ. I like him because he's very thoughtful. ඉතින් දැන් මේ වචනේ අපි ස්ට්‍රෙස් කරන්නේ නැහැ. අපි නිකන් කියන්නේ. ඒකේ වැඩි ස්ට්‍රෙස් එකක් දාන්න නැතුව කියන්නේ.
හැබැයි ඔන්න ආයෙත් මම කියනවා it always depends on the situation and the context. ඒ කියන්නේ අපි කතා කරන තත්ත්වය අනුව අපි කතා කරන situation එක අනුව අපේ stresses වෙනස් වෙනවා. ඔව් දැන් හැමෝටම තියෙන පොදු ප්‍රශ්නය තමයි මේ stresses practice කරන්නේ කොහොමද කියන එක. ඉතින් native speakers ට නම් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳන්ම එහෙම තමයි ඒගොල්ලොන්ගේ ඒ කියන්නේ බහ තෝරන කාලේ ඉඳන්ම ඒගොල්ලෝ එහෙමයි practice කරේ. ඉතින් අපිට ඒගොල්ලෝ වගේ කතා කරන්න ඕනේ නම් එහෙම කතා කරන්න ඕනෙමයි කියලා දෙයක් නැහැ. මොකද මම පෞද්ගලිකව හරිම ආසයි මේ ඇෆ්‍රිකන් වගේ accents වලට. ඉතින් ඒකින්දම තමයි මම නැවතත් කියන්නේ ඒ කතා කරන accent එක ඔයගලන්ට ඒ විදිහටම කතා කරන්න ඕනේ කියලා හිතනවා නම් විතරක් ඔන්න මේ පාඩම ඔයගලන්ට අදාළ වෙන්නේ. ඉතින් සමහර අය හිතනවා අපි මොකටද මේ සුද්දා වගේ කතා කරන්නේ? අපි සිංහල අය වගේ කතා කරමු. ඉතින් අනිවාර්යෙන් මම ඒකට ගරු කරනවා. මොකද මමත් ඒ විදිහටයි කතා කරන්නේ. ඉතින් මම පෞද්ගලිකව කැමති මේ රෂියන් වගේ accents වලට. ඒ කියන්නේ රෂියන්ස්ලා ඉංග්‍රීසි කතා කරන විදිහට. ඒ වගේම ඉටාලියන්ස්ලා ඉංග්‍රීසි කතා කරන විදිහත් හරිම ලස්සනයි. ඒ වගේම ඇෆ්‍රිකන්ස්ලා ඉංග්‍රීසි කතා කරන විදිහත් හරිම ලස්සනයි. ඉතින් මම පෞද්ගලිකව කැමති දේ. ඉතින් ඒ වගේම තමයි අපිට කියන්න පුළුවන් අපි සිංහල අය ඉංග්‍රීසි කතා කරන විදිහත් පොඩි ගතියක් තියෙනවා තමයි. හැබැයි ඉතින් දැන් ඔය එක එක්සෑම්ස් වලට එහෙම සමහරක් වෙලාවට මේ දේවල් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඉතින් අනේ ඒ වගේ අයට උදව්වක් විදිහට ඉතින් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද මේ sentence stresses හොයාගන්නේ ඒව ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද කියලා. ඉතින් කරන් තියෙන එකම ලොකුම දේ තමයි practice reading aloud. ඒ කියන්නේ දැන් අපි පොඩි ළමයින්ටත් ඒක තමයි කරන්නේ. පොඩි කාලේ ඉඳන්ම ඒගොල්ලන්ට හයියෙන් කියවන්න කියන්නේ පොතක් බලලා හයියෙන් කියවන්න කියලා කියනවා. එතකොට ඉබේම මේ stresses ඒගොල්ලන්ගේ ඔළුවට යනවා. ඒ වගේම තමයි read English poems. poetry කියන එකෙන් ගොඩාක් stresses හදාගන්න පුළුවන්. මොකද මේ poetry හදලා තියෙන්නේ ඒ stresses පාවිච්චි කරලා තමයි මේ poetry කියන scientifically විද්‍යානුකූලව මේ stresses පාවිච්චි කරලා ඉංග්‍රීසි poems හදලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා අනිවාර්යයෙන්ම මේ poems අපි හයියෙන් කියනකොට අපේ stresses නිකම්ම හැදෙනවා. ඒ වගේම තමයි මේ native speakers ලට ඇහුම්කන් දෙන්න. ඉතින් ඒගොල්ලන්ගේ YouTube videos බලන්න. ඉතින් ඕගොල්ලෝ දැන් යම්කිසි accent එකක් කැමති. අපි හිතමු ඕගොල්ලෝ Australian accent එකකට කැමති නම් Australians ලා කරන YouTube videos බලන්න. ඒ වගේම ඕගොල්ලෝ වෙන accent එකකට English US accent එක කැමති නම් අන්න ඒ වගේ අය කතා කරන YouTube videos බලන්න. ඒ films බලන්න. ඒ TV series බලන්න. කළා හොඳට අහගෙන ඉන්න. ඒගොල්ලෝ මොන වචනද හයියෙන් කියන්නේ මොන වචනද හිමින් කියන්නේ කියලා. මොන වචනද ස්ට්‍රෙස් කරන්නේ මොන වචනද ඒගොල්ලෝ ඉග්නෝර් කරන්නේ කියන්නේ ස්ට්‍රෙස් කරන්නේ නැත්තේ කියලා. ඉතින් ඒ විශේෂිත වචනනේ ඒගොල්ලෝ ස්ට්‍රෙස් කරන්නේ. එතකොට ඒ වචන හොඳට අහගෙන ඉඳලා තේරුම් ගන්න. ඉතින් මම සාමාන්‍යයෙන් මමත් මගේ ක්ලාස් එකේ මේ පොඩි reading activities ඒ වගේම listening skills වගේ දේවල් කරනවා මගේ ළමයින්ට. ඉතින් මම ඒ වගේ වැඩිහිටියන්ට හරියන පොඩි අභ්‍යාස මම දානවා මගේ YouTube channel එකේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒවා බලලා ඕගොල්ලොන්ගේ තියෙන අඩුපාඩු හදාගන්න. ඉතින් මං කියන්නේ අඩුපාඩුවක් නෙමෙයි කියලා නැවතත් මම කියනවා. මොකද ඒක අඩුපාඩුවක් නෙමෙයි. ඉතින් ඒක අපි කතා කරන විලාශය. ඉතින් ඒක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට හිතනවා නම් ඕගොල්ලන්ට ඒ දේ හදාගන්න ඕනේ කියලා. ඕගොල්ලන්ට හිතනවා නම් ඒ දේ ඒක අඩුපාඩුවක් කියලා ඔන්න ඕගොල්ලන්ට හදාගන්න පුළුවන්. නැත්නම් please go ahead with your accent because it definitely is really beautiful. Okay. ඉතින් මම විශ්වාස කරනවා අද පාඩමෙන් ඔයගොල්ලෝ යමක් ඉගෙන ගත්තා කියලා මේ ඉංග්‍රීසි stresses ගැන syllables ගැන මේ syllable stress කරන්නේ කොහොමද කියන එක ගැන ඒ වගේම native speakers ලා කතා කරනකොට අපිට ඒවා තේරුම් ගන්න පුළුවන් ක්‍රම ගැන ඔයගොල්ලෝ ඉගෙන ගත්තා කියලා මම හිතනවා. ඉතින් දැනට මම පාඩම මෙතනින් නවත්තන්නම්. ඔබ සැමට සුබ දවසක්.